नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि इति बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि इति धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि इति धम्मं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि इति शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि इति धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि इति संघं शरणं गच्छामि तिसरणगमनं सम्पूर्णम् पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि पतिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि अन्नदाना वेरमणि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि कामेषुमिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वेरमणि सिक्खापदं समादयामि वेरमणि सिक्खापदं समादयामि शरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत् नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा संपन्न कारुणिक पितृने හැමදෙනාම තුන් ධර්ම ශ්‍රවණයට සූදානම් මොහොත 2020 වර්ෂය අවසන් වෙලා 2021 වර්ෂයට අපි ආසන්න වෙමින් ඉන්නේ. ඉතින් අවුරුද්දක් ගෙවිලා යනවා කියලා කියන්නේ අපට ජීවත් වන්නට තිබුණු කාලයෙන් අවුරුද්දක් අවසන් වුණා කියන එක. එමත් නැතිනම් මරණයට තවත් අවුරුද්දක් අප සමීප වුණා කියන එක. ඉතින් නුවණැත්තන් විසින් ටිකක් තමන්ගේ ජීවිතයේ දිහාවට තමන්ගේ පැත්තට හැරිලා බලන්න ඕන දෙයක්. නුවණ නැති පුද්ගලයන් විසින් සතුටටපත් වෙනකොට තමන්ගේ මරණය පිළිබඳවම තමන්ගේ මරණය තමන් සමරනකොට නුවණැත්තන් විසින් අජරාමර සංඛ්‍යාත නිර්වාණය පිළිබඳව කල්පනා කළ යුතු අවස්ථාවකයි අපි වැඳිලා ඉන්නේ. එතකොට තමයි අපේ ජීවිතය පිළිබඳව අපිට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. අපි කොහොමද අපේ ජීවිතයේ මේ දක්වා කරගෙන තියෙන්නේ මොනවද? ඒ වගේම අපිට කරගන්න ඉතිරි වෙලා තියෙන්නේ මොනවද කියන කාරණාවන්. අපි පසුගිය වර්ෂයේ පිළිබඳව පසුගිය වර්ෂය අප ජීවිතේ ජීවත් වුණේ කොහොමද? එහෙම නැත්නම් මේ ගෙවුන කාල පරිච්ඡේදය අපි ගෙවුවේ කොහොමද? ඒ තුලින් අපි කොපමණ ධර්ම ප්‍රදේශයක් ආවර්තනය කරගෙන තියනවාද? ඒ දේවල් අපේ ජීවිතේට අපි මොන ප්‍රමාණයකින් යොදාගෙන තියනවාද? මොන ප්‍රමාණයකින් අපි භාවිත කරලා තියනවාද? අපි භාවිත
කරගත යුතු නම් ඒ මොන ප්‍රමාණයක්ද කියන එක ගැන ඔබට නිශ්චයක් ඇති කරගන්නට අවශ්‍යයි. ඉතින් ඒකට සුදුසු අවස්ථාවකයි ඔබ කවුරුත් ඇඳිලා ඉන්නේ. ඉතින් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙනකොට අපි මේ පිළිබඳව සතුටු වෙනවාට වඩා අපි මේ පිළිබඳව ටිකක් නුවණින් කල්පනා කළ යුතු වෙනවා. නුවණින් කල්පනා කරනකොට අපිට දකින්නට පුළුවන් අප ගුණධර්ම පැත්තෙන් දියුණු වෙලා තියෙනවා නම් දියුණුව පිළිබඳව අපිට සතුටු වෙන්නට පුළුවන් වගේම ගුණධර්ම පැත්තෙන් අපි දියුණුවටපත් වෙන්නේ නැතිනම් ඒ අඩු ගුණධර්ම දියුණු කරගන්නට අප අදිෂ්ඨාන ඇති කරගන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙනවා. අපි බොහෝ අවස්ථාවන් වලදී ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා නොයෙක් විදිහට දහම් කරුණු පිළිබඳව විවිධ පරයයන් ඔස්සේ කතා බහ කරනවා. ඉතින් මේ හැම පරයයකින්ම අපි කතා කරන්නේ නිර්වාණය පිළිබඳව එහෙම නැත්නම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව කොහොමද මොන අවබෝධයක් තුළින්ද අප ඒ නිර්වාණය අවබෝධ කරගන්නේ එහෙමත් නැත්නම් කොහොමද මාර්ගය තුළ ගමන් කරන්නේ කියන කාරණාව. එතකොට කොහෙන් කතා කළත් අපිට අවසානයේට කතා කරන්නට වෙන්නේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව අවබෝධ කිරීම. දුක අවබෝධ කිරීම නිසාම සමුදය කියන දේ ප්‍රහාණයට ලක් වීම කියන කාරණාව තමයි අපිට කතා කරන්නට වෙන්නේ. එතකොට ඥානයක් විදිහට ප්‍රධාන වෙනවා දුක්ඛේ ඥාන. දුක පිළිබඳව අප අවබෝධ කරගන්න කම. එතකොට යම් විදිහකින් අප දුක පිළිබඳව අවබෝධ කරගන්න ලබනවා නම් දුක පිළිබඳව අපි ප්‍රඥාවක් උපදව ගන්නවා නම් දුක පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාව නිසාම එතන සමුදය ප්‍රහාණයට ලක් වෙනවා. සමුදය ප්‍රහාණයට ලක් වෙනකොට තෘෂ්ණාවගේ අනුත්පාද නිරෝධය නිසා ඒ වගේම ඒ අනුත්පාද නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා අප අනුගමනය කළ භාවිත කළ ක්‍රියාමාර්ගය එතනම් දුක සාක්ෂාත් කිරීම සඳහා අප භාවිත කළ මාවත නිරෝධගාමී ප්‍රතිපදාව ලෙස අප හඳුනා ගන්න ලබනවා. ඒ නිසා කොහෙන් ගියත් අපට චතුරාර්ය සත්‍ය ධර්මය තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය සාකච්ඡා කරනකොට අප විවිධ පරයයන්ගෙන් නැත්නම් විතක ස්කන්ධ මට්ටමින් ස්කන්ධයන් පිළිබඳව කතා කරනවා. තවත් වෙලාවකට ආයතන පිළිබඳව කතා කරනවා. නැත්නම් විතක පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව කතා කරනවා. මේ කොහෙන් කතා කළත් අපි කතා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව. එතකොට මේ හැමදේම එකම තැනකට යොමු වන එකම තැනක් පිළිබඳව අවබෝධ කරගන්නට තියෙන විවිධ දහම් පරාසයන් අපිට පින්නතුනේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපේ ජීවිතය තුළ අපිට මේ ලෝකේ ගොඩනැගෙන්නේ කොහොමද මේ ලෝකේ අපි උපාදාන වශයෙන් අල්ලගෙන තියෙන්නේ කොහොමද කියන කාරණාව අපිට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ දේ තේරුම් ගන්නට යනකොට අපට ධර්මය කියලා අපි අවබෝධ කරගෙන තියෙන්නේ අපේ ජීවිතෙන් එළියට ගිහිල්ලා පරිබාහිරව නෑමක් නෙමෙයි. අපිට තේරුම් ගන්නට වෙලා තියෙන අපි ජීවත් වෙනවා කියන තැන තියෙන ඇත්ත යථාර්ථය තමයි අපට තේරුම් ගන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒකට වටිනා සූත්‍ර දේශනාවක් අපි කල්පනා කළා දවසේදී සාකච්ඡා කරන්නට කියලා. මේ සූත්‍ර දේශනාව අපිට දකින්නට ලැබෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ. ඉතින් ධර්ම කාරණා පිළිබඳව හොයනකොට ස්කන්ධ පිළිබඳව විමසන පුද්ගලයෙකුට ස්කන්ධ පිළිබඳව හොයන කෙනෙකුට ස්කන්ධ පිළිබඳව දැනුමක් ඇති කරගන්නට පුළුවන් හොඳම මූලාශ්‍රය තමයි සංයුත්ත නිකායෙහි දක්නට ලැබෙන මේ ඛණ්ඩ සංයුත්තේ කියලා කියන්නේ සූත්‍ර පෙළ අත්පෙළවල් අතරින් ප්‍රධාන කරුණු කහා ගන්නට තියෙන තෝතැන්නක් වගේ දෙයක් තමයි. ඉතින් මේ සංයුත්ත නිකායේ තුන්වෙනි භාගයේහි දකින්නට තිබෙන මේ උපාදාන පරිවර්තන සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ උපාදානය දුරු කරන්න කියන කාරණාව. සවැත්නුවර වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරලා පංචමේ වික්‍රේ උපාදානස්කන්ධ මහණෙනි මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. මොනවාද? සීතීද රූප උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ ස්කන්ධ උපාදානස්කන්ධ ධර්ම පහයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවකී වංචාහම් වික්‍රේ
මේ පංච උපාදානස්කන්ධේ චතුපරිවර්තන යතහභූතං නාභඤ්ඤාසින් මහණෙනි මම මේ පංච උපාදානස්කන්ධේ චතුපරිවර්තයක් දැක්කේ නැතිනම් එතකොට ඒ චතුපරිවර්ත වශයෙන් අවබෝධ කළේ නැතිනම් නේවතාවහම් වික්කවේ මහණෙනි මම ඒතා සදේවකී ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත සස්තමහත් බ්‍රාහ්මණිය පජාය ඒ මරුන් සහිත දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සදේව මනුස්සය දෙවියන් සහිත මේ ප්‍රජාවට අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධ හොති පච්චඤ්ඤාසි. ඒක මම අනුත්තර වන සම්‍යක් සම්බුද්ධත්වය අවබෝධ කළා කියලා ඒ ප්‍රකාශ කිරීම ප්‍රතිඥා කිරීමක් සිදු කළේ නැහැ. ඒ නිසා මම යම් කිසි වෙලාවක මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ චතුපරිවර්තයක් අවබෝධ කළා නම් ඒ චතුපරිවර්තය අවබෝධ කළාට පස්සේ තමයි යථාභූත වශයෙන් දැනගත්තට පස්සේ තමයි දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවට මම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළා කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ චතුපරිවර්තය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තට පස්සේ මොනවාද මේ චතුපරිවර්තය නැත්නම් චතු පරිවර්ත කියලා වචන කියන්නේ ඒකට මේ හතර ආකාරයකට සිද්ධ වෙන පැවැත්ම මොකක්ද කියන එක. එතකොට මේ රූපං අභඤ්ඤාසින් රූපය පිළිබඳව දැනගත්තා. රූප සමුදයං අභඤ්ඤාසින් රූප සමුදය පිළිබඳව දැනගත්තා. රූප නිරෝධං අභඤ්ඤාසින් රූප නිරෝධය පිළිබඳව දැනගත්තා. නැතිනම් අවබෝධ කළා. රූප නිරෝධගාමිනී පටිපදං අභඤ්ඤාසින් රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දැනගත්තා. ඒ වගේම වේදනාං අභඤ්ඤාසින් වේදනාව පිළිබඳව දැනගත්තා. වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ විදිහටම සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් පිළිබඳව දක්වනවා. ඊට පස්සේ එක එක කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කොට දක්වනවා. කතමංච භික්ඛවේ රූපං මානෙනි රූපය කියලා කියන්නේ මොකද්ද? චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා යම් උපාදාය රූපයක් තියෙනවා නම් ඒ කියන්නේ සතර මහා ධාතුව නිසා පවතින රූපයක් තියෙනවා නම් ඒ රූපෙට කියනවා රූපය කියලා. නැත්නම් රූපස්කන්ධය කියලා. ආහාර සමුදය රූප සමුදය මේ රූපය හටගන්නේ කොමක් නිසාද? ආහාර සමුදයෙන් ආහාරය නිසා කබලිකාර ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරෝධ වීමෙන් රූපය නිරෝධයටපත් වෙනවා. අයමේව අරිය වට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව රූපේ නිරෝධ කරන්නට තියෙන මඟ බවට පත්වන්නේ. එතකොට සේයතේදන් කාම සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව ආදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ කතා කරන මඟ බවට පත් වෙන්නේ. රූප නිරෝධයේ පිණිස පවතින එහෙමත් නැත්නම් රූපයේ නිරෝධය අවබෝධ කරගන්නට හේතු වන දේ බවට පත්වන්නේ මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ චතු පරිවර්තයක් එහෙමත් නැත්නම් හතර ආකාරයකට රූපේ පිළිබඳව කරන අවබෝධයක්. රූපේ පිළිබඳව දැනගත්ත කොහොමද රූපේ පිළිබඳව දැනගත්තේ? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතාන උපාදාය රූපං. සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් කියන තැනින් රූපේ පිළිබඳව දැනගත්තා. ඒ වගේම ආහාර සමුදය රූප සමුදය ආහාරය නිසා තමයි රූපය හටගන්නේ. ආහාරය නිසා රූපය හටගන්නවා කියනකොට ආහාර නැති වෙනකොට ඒ රූපේ නැති වෙනවා කියන කාරණාවත් ඒකටම ඇතුළත් වෙනවා. ඊට අනුරූපව හදා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා නම් රූපේ නැති කිරීම සඳහා රූප නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව තමයි සම්‍යක් දෘෂ්ටිය මූලික කරගත්ත ඒ ප්‍රතිපදාව. එතකොට මේ කාරණාව පිළිබඳව විමසා බලනකොට අපිට පෙනෙන්නට ඕනේ රූපය කියලා කියන්නේ කුමක්ද? රූපය කියන තැනදී සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපේ කියන දේ තමයි එතනදී රූපස්කන්ධය හැටියට දක්වන්නේ. එතකොට යම් කිසි විදිහකින් අපිට මේ චතුපරිවර්තයක් පිළිබඳව නුවණක් පවතිනවා නම්
ඒ කියන්නේ අපිට මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්නට යනකොට උපාදානීය අපි දුරු කරන්නට යනකොට නැතිනම් මේ රූපය පිණිස රූපේ විරාගයේ පිණිස නිර්වේදයේ පිණිස පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා. අපිට ඇති කරගත යුතු නුවණක් තමයි පිළිතුරේ ප්‍රමුඛව ආයුධ දෙයක් තමයි රූපය කියන තැන පිළිබඳව පවත්නා නුවණ. එතකොට එතන අපිට රූපය කියන දේ හමුවන්නේ රූපය විදිහට නෙමෙයි. රූපය කියන දේ හමුවන්නේ පුද්ගල භාව සංඛ්‍යාත විදිහකට. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම නාම ප්‍රඥප්තිය අනුව අම්මා තාත්තා ගෙවල් දොරවල් ආදී තැන්වලට සත්ව පුද්ගල භාව වශයෙන් පවතිනවා. ඒ දේවල් ලෝකෙ තුල පවතින ධර්මය. මේ විදිහට තමයි අපිට ඒ පිළිබඳව පවතින සංකල්පනාව පවතින්නේ. නැතිනම් සංකල්ප තියෙන්නේ. අන්න එතකොට අපිට රූපස්කන්ධය එහෙම නැතිනම් රූපය කියන තැන ඇති අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවි අපිට රූපය කියන කාරණාව පුද්ගල භාව වශයෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවත් නැතිනම් ආත්ම භාව සංඛ්‍යාත දේවල් හැටියට තමයි හම්බ වෙලා තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් ඒක අපිට හම්බ වෙන්නේ ලෝකේ පවතින ධර්මයක් හැටියට. එතකොට ඒ දේවල් ධර්මයක් හැටියට පවතින දෙයක් හැටියට අපිට හම්බ වෙනවා නම් ඒ දේවල් අනුරූපව එයාට ලෝකේ තියෙනවා. නොවෙනස්ව ලෝකේ ඇති බවට පවතිනවා. එතකොට ඒ නොවෙනස්ව තියෙන ලෝකේ තමයි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට තමයි නැති වෙලා යනවා කියන මෙබඳු ආකාරයේ දෘෂ්ටි ඇති වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි ඒ කෙනා රූපය ගැන මූලික අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ ඒ විදිහට පවතින තැනක්. එහෙම නැතිනම් එළියේ තියෙන එක දිගට නොවෙනස්ව තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේම නොහටගත්තු දෙයක්ුත් නෙමෙයි. ඒක උප්පන්න ධර්මයක්. හැබැයි ඉපදුනාට පස්සේ ඒ දේ එක දිගට මෙතනින් පස්සේ තියෙනවා නෙමෙයි. ඒක ඒ මොහොතට හටගෙන ඒ වගේම ඒ මොහොත නැති වෙලා යනකොට නැත්නම් ඒ ධර්මයන් එකතු වන්නට හේතු වන ප්‍රත්‍ය ධර්මයන්ගේ බිඳී යන නිසා නැති වෙලා යන දෙයක් හැටියට තේරුම් ගන්නකොට ඒ කෙනාට මේ රූපය ස්කන්ධ ධර්ම මාත්‍රික දෙයක් විදිහට ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කියන කාරණාව පිළිබඳව ඔබ අවධානය යොමු කළොත් ඔබ සිහියෙන් කල්පනා කළොත් ඔබට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි ප්‍රතිපදාව වඩනකොට එමත් නැතිනම් අපි භාවනා කරනකොට අපි කල යුත්තේ මොන මට්ටමෙන්ද? අපි කල යුත්තේ මොන තැන දක්වාද කියන එක ගැන කතා කරනකොට මූලිකම දේ තමයි ඔබට අද සත්පුද්ගල භාවයෙන් හම්බ වෙන මට්ටම ඉක්මවා ගිහිල්ලා ඔබට රූපය කියන එක ස්කන්ධ ධර්මයක් විදිහට ප්‍රකට වෙන්නට ඕනේ. ඔබ උදේවැය බැලිය යුත්තේ නැතිනම් හට ගැනීම සහ වැයවීම කියන දේ පිළිබඳ සම්මර්ෂණය කළ යුත්තේ ඒ රූපය කියන ඔබට ලැබෙන තැන. නැතිනම් ඒ රූපය පිළිබඳව ඔබ විසින් ඇති කරගන්න රූපය කියන නුවණ මත තමයි ඉතිරි ටික තීරණය වෙන්නේ. එතකොට අපිට විදර්ශනාවක් කරන්න යනකොට එහෙම නැතිනම් අපි නුවණින් හොඳ සම්මර්ෂණයක් සිදු කරනකොට අපිට එන්නේ නැහැ පින්නතෝනේ අර අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ හැම දෙයක් ගැනම විදර්ශනා කරන්න එපයි කියන තරකින් ආයාසයක් දැනෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්නේ කියොත් දැන් හරි මම මේ කරමුණක් කරගෙන හිතනවා තව අරමුණක් කරද්දී ඒක ගැනත් හිතනවා. ඒකට මේ අරමුණ ගැනත් හිතනවා. එකින් එකට හිත යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර මහා සාගරයක් හිඳිනවා වගේ. අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන් දේ තමයි එතනදී මොකද්ද? රූපය කියන එක ස්කන්ධ ධර්මයක් විදිහට අපිට ප්‍රකට කරගන්න පුළුවන්. ඒ ස්කන්ධ මාත්‍රික රූපේ පිළිබඳව තමයි එතනදී අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්නට තියෙන්නේ. ඒ නිසා රූපං අභඤ්ඤාසින් කියනකොට රූපේ පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට මේ රූපේ පිළිබඳව අවබෝධ කළේ ලෝකේ පවතින ධර්මයන් විදිහට නෙමෙයි සත්පුද්ගල ආත්ම භාවයන් විදිහට නෙමෙයි. ඒ ධර්ම ප්‍රතිපදාව තුළ ගමන් කරන ඔබ විසින් රූපය අවබෝධ කරනවා කියනකොට රූපය අවබෝධ කළ යුත්තේ අන්න ඒ ස්කන්ධ මාත්‍රික ධර්මයක් විදිහට. ඒකට විශේෂයෙන්ම අපි මෙතන මේ දේ පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ උපාදානස්කන්ධ පිළිබඳව දේශනා කරනවා කියලා. ඒ වගේම සූත්‍රයේ නම උපාදාන පරිවර්තන සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ තුල අපි විමසා බලනකොට අපිට ලැබෙනවා රූප උපාදානස්කන්ධය. ඒක රූපස්කන්ධ සහ රූප උපාදානස්කන්ධ කියලා අපිට කොටස් දෙකක් දක්වන්නට ලැබෙනවා.
රූපස්කන්ධය පිළිබඳව අපි විස්තර කළොත් එහෙම ඒ රූපේ පිළිබඳව අපිට දකින්නට ලැබෙන විග්‍රහය වෙනස් වෙන්නේ උපාදානස්කන්ධය කියන එකෙන් වෙනස් වෙන්නේ එක වචන දෙකකින්. එතකොට රූපේ පිළිබඳව කතා කරන තැන උපාදානස්කන්ධය පිළිබඳව කතා කරන තැන වෙනස් වෙන්නේ වචන දෙකකින්. උපාදානස්කන්ධය කියන තැන සාසවා උපාදානියා කියන වචන දෙක පාවිච්චි වෙනවා කන්ද සූත්‍රය තුළ. එතකොට අපිට පෙනෙනවා එතනදී මේ උපාදානය කියලා කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු වල නැතිනම් උපාදානයට හිත ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළ හැකි ධර්මයක් නේ. එතකොට උපාදානයෙන් ඇසුරු කරන්නට පුළුවන් උපාදාන සහිත මනසක් ඇති කෙනාට ඒ වගේම ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් ආශ්‍රව සහිත මනසක් තිබෙන කෙනාට. එතකොට රූපස්කන්ධය කියන එක හැම වෙලාවකදීම ස්කන්ධ ධර්මයක්. හැබැයි බොහෝදන් චිත්තසංතානයක් තුළ එය උපාදානස්කන්ධයක් විදිහට නැවත නැවත උපාදානය සහ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කිරීමට හිත ගතිය ඔහු තුළ තිබෙන නිසා ඒ උපාදානස්කන්ධයක් ලෙස හඳුන්වනවා. එතකොට ස්කන්ධ ධර්මයක් නමුත් රූපේ යථාර්ථයේ රූපස්කන්ධය කියන එක. ඒ කියන්නේ රූපය කියන එක උපාදානස්කන්ධ වූ රූපයක් වෙනම තිබ්බා නෙමෙයි. ඒක උපාදානය ඇති කරන්න හිත ධර්මයක් බවට පත් කරගන්න කම නිසා. ආශ්‍රව ඇති කරන්නට හිත දෙයක් බවට පත් කරගන්න නිසා. අන්න ඒ බඳු මනසට තමයි උපාදානස්කන්ධය කියලා ඒක නම් කළේ. ඒකට කෙනකෙනාගේ මනස පැත්තෙන් තිබෙන නැත්නම් කෙනකෙනාගේ හිත පැත්තෙන් උපදවන කෙලෙස් ගති ටික නිසා. ඒ කෙලෙසුන්ෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා රූපේ පිළිබඳව හඳුන්වනවා රූපේ උපාදානස්කන්ධයක් කියලා. උපාදාන සහිත මනසකට ආශ්‍රව සහිත මනසකට රූපය උපාදානස්කන්ධයක් විදිහටයි ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ රූපය පිළිබඳව දැන් මානසිකාරය කරගෙන යන කෙනෙකුට එයාට හම්බ වෙනවා රූපය කියන ධර්මය. එහෙම නැතිනම් අනාත්ම රූපස්කන්ධය කියන දේ. එතකොට අනාත්ම රූපස්කන්ධය පිළිබඳව දකිනකොට තමයි එයාට මොනක් කියන්නේ මොකද්ද රූපය කියන එක. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපය ඒ අසුරු කරගෙන පවත්නා දේ කියන්නේ. එතකොට මෙන්න මේක රූපයයි. මේ රූපය හැදුනේ කොහොමද? ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදය තමයි රූපය ඇතිවන්නට හේතුව. එතකොට ආහාරය කියලා කිව්වේ ප්‍රධාන වශයෙන්ම රූපයට ආසන්නතම ආහාරය බවට පත් වෙන්නේ කබලින්කාර ආහාරය. ඕජාට්ටමක රූප කලාපං ආහාර තීත්‍ය ආහාරෝ කියලා කියනවා. ඕජාෂ්ටමක රූප කලාප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප කලාපයන් ගෙනවිත් දෙන නිසා තමයි අරගෙන එන නිසා තමයි ඒකට අපි කියන්නේ රූපස්කන්ධය කියලා. මේ කබලින්කාර ආහාරය කියලා. ඒකට කබලින්කාර ආහාරය කියලා කියන්නේ මේ කන බොන බත් පාන් කවුරුන් ආදී මේ කැබලි වශයෙන් ගන්න ආහාරය. ඒ ආහාරය නිසා තමයි එහි ඇති ඕජාමය ගුණය නිසා තමයි මේ රූපේ කියන දේ නැවත නැවත සකස් වන්නට ආසන්න හේතුව බවට පත්වන්නේ. ඒ කියන්නේ ප්‍රසාදයක් හැදෙනවා නම් ඒ ප්‍රසාදය කියන දේ සතර මහා ධාතුෙහි පවත්නා උපවත් බවක්නේ. ඒකට ඒ උපවත් බව ගොඩනැගීම සඳහා හේතු උනේ අර ආහාර ප්‍රත්‍ය කියන දේ. නැතිනම් ඒ කැබලි වශයෙන් ගත්තා වූ ආහාරමය දේ තමයි ඕජාවේ සාරය තමයි හේතුවක් බවට පත් උනේ. ඒ බඳු වූ ප්‍රසාද මට්ටම් සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්වන්නේ. අනේ නිසා තමයි ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපය ඉපදුනා කියලා කියන්නේ. එතකොට ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. ඒක අපිට ටිකක් කතා කරන්න දෙන්න මාතෘකාවක් නේ දැන්. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. ආහාර නිරෝධය කියන්නේ කෙතකින්ද? ආහාර නිරෝධය කියලා කියන්නේ මොන මට්ටමින්ද කියලා. එතකොට අපිට පේනවා ඕජාවට වෙනකොට ඇති කබලින්කාර ආහාර ප්‍රත්‍ය නැතිනම් ඒ ආහාරය නොලැබී යෑම නිසා ඒ ආහාරයෙන් මේ රූප උපදවන්නේ නැත්නම් මේ රූපේ පැවැත්මක් නැහැ කියන එක අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ආහාරයෙන් නොලැබී යන බව නිසා රූපේ නොලැබී යෑම තියෙනවා. ඉතින් යම් කිසි විදිහකින් ඕජාවට වෙනකොට ඇති ඒ රූප කලාප සකස් කරන ආහාරය
ප්‍රත්‍ය වෙන්නේ නැතිනම් ඇහැ උපදවන්න ඔහුට රූප බලනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ආහාරය මුල් කරගෙන උපදවන ඒ සෝත ප්‍රසාදය උපදවන්නේ නැත්නම් මේ ආහාරය මුල් කරගෙන ඔහුට ශබ්ද ලෝකයේ හිස් ශබ්දේ තියනවා කියන ගණයට යන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ නාසය උපදවන්නේ නැතිනම් ඒ වගේම ගන්ධය පිළිබඳව ඔහුට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. ජීවහාව දිව උපදවන්නේ නැත්නම් රසය පිළිබඳව ඔහුට දැනගන්න පුළුවන් කමක් නැත්තේ. කාය ප්‍රසාදයේ උපදවන්නේ නැත්නම් ස්පර්ශ පිළිබඳව දකින්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට වෛශේෂික ධර්ම එහෙම නැත්නම් මේ ආයතනයන්ට විශේෂ වෙන දේවල් තියෙනවා. විශේෂ වෙන්නේ මොනවද? එළි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට මේ ධර්ම ටික පනවන්නේ මේ ලෝකේ මේ දේවල් තියෙනවා කියන දේ අපිට ගොඩනැගිලා තියෙන මොකක් තියෙන නිසාද? ඒ රූපේ පැනවීමක් කරන්න පින්නතුනේ එතන චක්කු ප්‍රසාදයේ ගොඩනැගෙනකොට තමයි වර්ණ රූපේ ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ චක්කු ප්‍රසාදේ නැතිනම් ඇස පැත්තෙන් ඒ සතර මහා ධාතුවේ උපවත් බව ඇහැ පැත්තෙන් නියෝජනය වෙනකොට තමයි බාහිර වර්ණ රූපයක් ඇහැට පතිත වෙනකම තියෙන්නේ. ඒ වගේම එළියේ එන සද්දයක් කනට පතිත වෙනකම තියෙන්නේ. එතන තියෙන ඒ සද්දේ ගෝචර කරගන්න පුළුවන් විදිහට හදන එතන උපවත්කම නිසා. ඒ විදිහටමයි ගන්ධය, රසය, ස්පර්ශය මේ ධර්මතා ටික අපිට තේරෙන්නේ. ඒ ග්‍රහණය කරගන්නට පුළුවන් උපවත් භාවය නැතිනම් ඒ ප්‍රසාද රූපයන් මෙහි පිහිටා සිටින නිසා තමයි මහා භූත රූපය අසුරු කරගෙන සකසන නිසා තමයි ඒ දේවල් ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට අන්න ආහාර සමුදය රූප සමුදය වෙනවා කොහොමද? ආහාරය නිසා හදනවා මේ ආයතන ටික. එහෙම නැතිනම් මේ ප්‍රසාද රූප ටික සකස් කරනවා. ප්‍රසාද රූප ටික සකස් කරනවා කියලා කියන්නේම ඒට අදාළ වෛශේෂික ධර්මයන් ඇවිල්ලා ඒ ආයතනයන්ට ගැටෙනවා ගැටිලා ඒට අනුරූප අරමුණු උපදව ගන්නවා. එතකොට අපිට පේනවා ආහාර සමුදයෙන් කොහොමද රූපේ සමුදය වෙන්නේ කියලා. එතකොට ආහාර සමුදයෙන් රූපේ සමුදය වෙනවා කියනකොට ආහාරය කෙනෙක් නෙමෙයි. ආහාරය පුද්ගලයෙක් නෙමෙයි. ආහාරය මම හෝ මගේ හෝ කෙනෙකුගේ හෝ නෙමෙයි. ඒ තුල තිබෙන ආත්ම ගතියක් ආත්ම ලක්ෂණයක් තිබෙන්නේ. ඉතින් අනාත්ම ආහාරය නිසා කවදාවත් ආත්ම කොටස් සකස් කරන්න බැහැ. දැන් අපිට තියෙන රූපේ පිළිබඳව පුද්ගල සංඥාවක්, පුද්ගල සංකල්පනාවක්. හැබැයි අපිට අර ආහාරයෙන් රූපේ ඉපදුනා කියලා දැක්කොත් එහෙම ආහාර සමුදේමයි රූප සමුදේුනේ කියලා දැක්කොත් එහෙම අන්න ඒ කෙනාට අර ඇති වුණ පුද්ගල සංඥාව දුර වෙලා යනවා. එයාට තේනවා අනාත්ම වූ ආහාරයෙන් ආත්ම කොටස් හදන්නේ. එතකොට එහෙනම් මගේ ඇස් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මගේ ඇස් තියෙන්න පුළුවන් කමක් නෑ වගේම මගේ ඇස් වලින් දකින්න එහෙනම් ලෝකයේ තියෙන එකක් තියෙන්න පුළුවන් කමකුත් නෑ. මම දකින්න ලෝකයක් තියෙන්න බෑ. මට කන් තියෙන්න බෑ. ඒ වගේම මට කන නැතිනම් මට කනෙන් අහන ශබ්ද ලෝකයේ තියෙන්න පුළුවන් කමක් නෑ. වගේ ශබ්ද ලෝකයේ Tamanට උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට Tamanට පේන ආහාරය නැති වුණොත් රූපය කියන දේ නැති වෙලා යනවා. ආහාරය හටගත්තොත් රූපේ කියන දේ හට ගන්නවා. ආහාරය නැති වුණොත් රූපේ කියන දේ නැති වෙලා යනවා. එතකොට දැන් ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියනකොට එක පැත්තකින් අප ලබන අවබෝධයක් තමයි මෙන්න මේ ආහාර ධර්මයන්ගේ නිරෝධය නැතිනම් මේ කබලින්කාර ආහාර ධර්මය ප්‍රත්‍ය ධර්මයක් විදිහට මෙතනදී යෙදෙන්නේ නැතිනම් එබඳු රූපයේ හට ගැනීමක් නැතිනම් බාහිර ආයතනයන්ගේ පහළ වීම පිළිබඳව අපිට කතා කරන්න තැනක් නැහැ. එබඳු තැනක් නැතිනම් මේ ලෝකේ පැවැත්මක් පනවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ කියලා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. එය ආහාර නිරෝධය. ඒ කියන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් සිදු වුණ ආහාර නිරෝධයෙන් සිදු වුණ ඵල නිරෝධය. හේතුව වුණ ආහාරය නැති වෙනකොට ප්‍රතිඵලය එවත් නැතිනම් ආහාර නිරෝධයෙන් ප්‍රතිඵලයේ වූ රූප නිරෝධය සිද්ධ වුණා කියන එක අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කන බොන ආහාරය නිසා ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් වල ප්‍රසාද රූප උපදවන්නේ නැත්නම් ප්‍රසාද රූප උපදවන්නේ නැති කල්හි ඒ කෙනාට ඊට අනුරූප වුණ බාහිර ආයතනයන්ගේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැති බවට පත් වෙනවා. ඒ ආහාර නිරුද්ධයි. ආහාර නිරෝධය නිසා රූප නිරෝධය කියන කාරණාව. එතකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය සිද්ධ වෙනවා.
යම් කිසි වෙලාවක රූප නිරෝධය කරන්නට අවශ්‍ය නම් එහෙනම් ආහාරය නිරුද්ධ කරන්නට ඕන. ඒකට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මෙතනදී ආහාර නිරුද්ධ කරනවා කියලා එහෙනම් අපිට මේ කනබුන කබලින්කාර ආහාරය නැති කළාම කන්නේ නැතුව හිටියාම හරියයිද? එහෙම නැතිනම් මේ රූපේ නැති වුණාම මේ ඔක්කොම හරිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මේකෙන් අපි ටිකක් ගැඹුරින් අපි තේරුම් ගන්නට අවශ්‍ය මේක අපි විවිධ මානයන්ගෙන් පරීක්ෂා කරලා බලන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඇහැ උපදවන්නට තියෙන එකම හේතුව බවට පත් වෙන්නේ කබලින්කාර ආහාරයෙන්ම නෙමෙයි. එතකොට අපිට තව හේතු ටිකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි කිව්වොත් අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ දේවල් අපිට දකින්නට පුළුවන්. ඒ අතර එකක් තමයි ආහාරය කියලා කියන එක. එතකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියලා තවත් හේතු තියෙනවා. මේ ආයතන නැත්නම් මේ ඇහැ හදන්න, කන හදන්න මේ දේවල් වලට හේතු වෙන තව හේතු තියෙනවා. තව විදිහකින් කිව්වොත් එහෙම අනෙක් ආහාර තියෙනවා. එතකොට ඒ අනෙක් ආහාරයෙන් උපකාර කරගෙන අනෙක් ආහාරයෙන් ආහාර වෙලා තමයි මේ රූපේ කියන දේ උපදවන්නේ. එතකොට ඒ අනිත් ආහාර කියනකොට අපිට හැම වෙලාවකදීම කබලින්කාර ආහාරය විතරක් නෙමෙයි එතනදී ස්පර්ශ ආහාරයක්, මනෝ සංචේතන ආහාරයක්, විඥාන ආහාරයක් කියන මේ අනික් ආහාර තුනේද පැවැත්ම තියෙනවා. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ ලක්ෂණයන්ගේ නියෝජනය වන තැනක. එතකොට අපිට අනික් ආහාර තුනේද පැවැත්මක් තියෙන නිසා තමයි රූපය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් රූපය නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් ඒ කෙනාට කල යුතු වෙන්නේ බාහිර පවතින රූපය ගිහිල්ලා නැති කරන එක නෙමෙයි. ඒක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ. එහෙනම් ඔහු විසින් නැති කල යුත්තේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට පෙන්වලා දෙන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය. ආර්ය ශ්‍රාණික මාර්ගයේ ඔහු දිනු කල යුතු අංගය බවට පත් වෙන්නේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගත්තු දෙයක්. එතකොට ඒක සම්මා දිට්ඨිය යහපත් දැකීම කියන එකෙන් දර්ශනය පිරිසිදු කර ගැනීමෙන් නැතිනම් දර්ශනය යහපත් කර ගැනීමෙන් තමයි මේක මූලිකව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට පේනවා අර ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියනකොට මේ ආහාර නැතිවීම තුළ කබලින්කාර ආහාරය නොලැබී යාමෙන් රූපේ නැති වෙනවා කියන කාරණාව පමණක්ම නෙමෙයි එතනදී කතා කරන්නේ. එතනදී ආහාර නිරෝධ කරන්නට පුළුවන් යම් මඟක් තියෙනවා. එතකොට ඒ ආහාර නිරෝධ කිරීම සඳහා පවතින මගින් තමයි යම් අවිද්‍යාවක් තිබුණා නම් යම් කර්මයක් තිබුණා නම් යම් තණ්හාවක් තිබුණා නම් අන්න ඒ බඳු අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ ධර්මයන්ගේ නිරෝධයෙන් රූප නිරෝධය කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට ඒ රූපය අපිට හමු වුණ ආකාරය පිළිබඳව කතා කරනකොට රූපය අපිට ආහාර ප්‍රත්‍ය වුණා ප්‍රසාද රූපාදිය සකස් කරලා ඒ රූපය ගෝචර කර ගැනීම සඳහා ආහාර රූපේ නැතිනම් ආහාරයේ ප්‍රත්‍යක් බවට පත් වුණා. ඒක අපි හිතනවා කබලින්කාර ආහාරය කියලා. එතකොට මේ කබලින්කාර ආහාරයෙන් ප්‍රසාද රූප සකස් කරලා ස්පර්ශය කියන දේ කරනකොට පස්සේ ස්පර්ශය තුළ අපි සකස් වෙන මනෝ සංචේතනාව සහ විඥානය කියන මේ ආහාර ධර්මයෙන් මූලික කරගෙන අපට රූපය කියන දේ ඇති බවට ගොඩනගෙන බවක් තියෙනවා. රූපය කියන දේ සත්පුද්ගල භාවයකින් හමුවන තැනට පත් කරන බවක් තියෙනවා. එතකොට මේ ආත්මයක් පවතිනවා කියලා බාහිර තියනවා කියන එක මේ හිතන්නම ඕන කියලා බලෙන් හිතන්නම ඕන කියලා හිතන්න එපා. මේ කියන්නේ පිළිතුරේ මේ අපිට තියෙන අදහස පිළිබඳව රූපය ආත්මවත් කොට හිතනවා කියනකොට මේ තමන්ගේ රූපේ දිහා බලනකොට ඔබට හිතෙන්නේ මේ රූපයම මම කියලා. මේ කෙනෙක් ඉන්නවා කියලා මේ රූපය අසුරු කරගෙන එළියේ ඉන්න අය දිහා බලනකොට ඔය පනස් තියෙන මිනිස්සෙක් ඔය පුද්ගලයෙක් ආත්මයක් විඳින පුද්ගලයෙක් කෙනෙක් ඉන්නවා කියනකොට ඇති වෙන හැඟීම. අන්න ඒක තමයි පිළිතුරේ මේ රූපම් අතතෝ සමපස්සති කියලා රූපය ආත්මවත් කොට කෙනෙක් කල්පනා කරනවා කියලා. එතකොට ඒ විදිහට කල්පනා කරන්න පිළිතුරේ ඒ
යම් විදියකින් මේ ධර්මයන් පිළිබඳව තමන්ගේ පැවැත්ම කියන දේ තමන් සකස් කරගත්තොත් ඒ කියන්නේ ඒ එළියේ පෙනෙන රූපේ පිළිබඳව ඇත්ත නොදන්නාකම නිසා ඒකේනා එළියේ ඒ දේ හා සමග තමන් ඉන්නවා කියලා කල්පනා කරනවා. එතකොට අර ඒ දේ හා සමග තමන් ඉන්නවා නම් තමන්ට පිහිටා සිටින්න තැනක් තියෙනවා. ඒ විඳින්න, ඒ දේවල් ඇසුරු කරන්න, ඒ දේවල් අනුව තමන්ට හොඳ නරක තීරණය කරගන්න භූමියක් තියෙනවා. ඇයි මේ භූමියට අදාළ දේවල් ඔබට තියෙනවා? දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් ලෝකෙ තුල ඇති බවට ඔබට හමු වෙනවා නම් ඒ ඇති බවට හම්බ වෙන හැම තැනකදීම ඔබ ඒහා සමග ජීවත් වෙනවා. ඒ ඉන්න කෙනා තමයි මේ දේවල් විඳින්නේ. ඒ විඳින කෙනාට මේ දේවල් විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පේන දේ හා සමග ඔබ ඇති වෙනවා. ඔබට ඒ පේන දේවල් සමග ජීවත් වෙන්න පුළුවන් භූමිය සකස් වෙලා තියෙනවා. අන්න ඒ භූමිය සකස් වුණාට පස්සේ ඔබට එක්ක මෙලොව ඊට පස්සේ මරණය කියන දේ, මරණයෙන් මත්තේ යන්න පුළුවන් තැන් ඔබට මේ දේවල් පිළිබඳව පැවැත්ම තියෙනවා. මේක තමයි දුක කියන දේ උපද්දලා තියෙන තැන. එතකොට ඒ දුක කියන දේ උපද්දපු තැන උපද්දන්න හේතුව බවට පත් වෙන්නේ කුමක්ද? ඒ දුක කියන දේ උපද්දන්න හේතුව බවට පත් වෙන්නේ ඔබට තිබ්බ වැරදි දැකීමක්. ඒ තමයි දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් ලෝකෙ තුල පවතිනවා කියලා බාහිරයට ඇඟිල්ල දික් කරන බව. එතකොට ඒ පවතින දේවල් ඇසුරු කරගෙන තමයි ඔබ හොඳ දේවල් කළේ, නරක දේවල් කළේ, කුසල කුසල ධර්ම රැස් කළේ. මේ හැම දෙයක්ම සිද්ධ කරගත්තේ අන්න ඒ දේ මුල් කරගෙන ඒ දේ අනුගියද. අන්න එහෙම මානසික මට්ටමක් තිබුණ කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් ඉස්සෙල්ලාම රූපස්කන්ධය කියලා පෙන්නලා රූපස්කන්ධය කියන දේ ඇති වෙන්නේ ආහාරයෙන්. ආහාරය නැති වුණොත් රූපේ නැති වෙලා යනවා. එතකොට ආහාරය කියලා කියනකොට මෙන්න මේ විදිහේ ආහාර ප්‍රත්‍යක්, කබලිකාර ආහාර ප්‍රත්‍ය. ඒක මම මගේ වශයෙන් ආත්ම වශයෙන් අසුරු කරන ආත්ම කොටස් කෑවේ නැහැ. නැතිනම් ආත්ම කොටස් තිබෙන්නේ නැහැ. ඒ තුල තිබුණේ අනාත්ම ධර්මතා ටික. අනාත්ම ආහාරයේ හේතු කරගෙන ආත්ම කොටස් දෙන්නේ නැහැ. අනාත්ම කොටස් තිබුණේ දෙන්නේ. එතකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් තොර දෙයක් රූපේ පැත්තෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඒ නිසා රූපේ ගැන කතා කරනවා නම් කෙනෙක් ඒ හැමතැනකම දකින්න තියෙන ඇත්ත කතාව, ඇත්ත ස්වභාවය තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්මතාවය. එතනින් බාහිර දෙයක් මෙතන ඇත්තේ නැහැ. එතකොට මේක ගොඩනැගුවේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට ආහාරය නිරුද්ධ කරොත් රූපේ නිරුද්ධ වෙනවා. අපිට පේනවා කබලින්කාර ආහාරය නැති වුණොත් අනිවාර්යයෙන්ම රූපය නැතිවීමට යනවා. එතකොට අපිට තව විදිහකින් පේනවා ආහාරය නිරුද්ධ කරන්න මගක් තියෙනවා. මේ රූපේ නිරුද්ධ කරන්න මගක් තියෙනවා. රූපේ නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රඥාවක් නැතුව, කියන්නේ අවබෝධයක් නැතුව රූප නිරෝධය කියන දේ සාක්ෂාත් කරගන්නට තියෙන්නේ සම්මා දිට්ඨිය කියන දේ. එනිසා ඒ යහපත් දැකීම තුළින් නැවත ඔහුට දකින්න වෙන්නේ ඔහු ළඟ තිබුණු අයහපත් දැකීම දුරු කරගන්න තැන. ඒකට ඔහු ළඟ තිබුණු අයහපත් දැකීම මොකද්ද? අයහපත් දැකීම තමයි අර රූපය පිළිබඳව තිබුණා වැරදි දැකීම. ඒ රූපය පිළිබඳව තිබුණු වැරදි දැකීම තමයි අර රූපය ඇති බවට ගන්නාකම. එහෙමත් නැත්නම් ඒ රූපය නිරෝධය නොදන්නාකම නිසා රූපේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට රූපේ නැති වුණා කියලා දන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියන දේවල් නිසායි රූපය ඇති වුනේ. ආහාරය හේතු කරගෙන රූපය ඇති වුනේ. නැතිනම් මෙන්න මේ කියන මේ ලක්ෂණ ටික හේතු කරගෙන අවිද්‍යාවත්, කර්මයක්, තණ්හාවත්, ආහාරයක් කියන මේ නිබ්බත්ති ලක්ෂණ ටික මුල් කරගෙන රූපය හටගත්තේ කියලා මේ දේවල් වල ප්‍රත්‍ය සමவாயයෙන් උපන් දෙයක් හැටියට දකින්න පුළුවන් කමක් නැති නිසා තමයි ඒ රූපේ පිළිබඳ පුද්ගලයෙක් කියලා කල්පනා කරන්නේ. එතකොට ඒ ප්‍රත්‍ය සමவாயයෙන් අවිද්‍යාව කියන එක බාහිරව ප්‍රත්‍යක් නෙමෙයි. අවිද්‍යාව කියන එක තමන්ගේ පැත්තෙන් ඇති කරගත්ත කෙලෙස් ධර්මයක්. ඒකට කර්මය කියන එක ඒකත් චේතනාව පැත්තෙන් ඇති කරගත්ත චේතනාව. ඊට පස්සේ තණ්හාව කියන එක ඒකත් බාහිර රූපයට අයිති දෙයක් නෙමෙයි, තිබිලාපු දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ පැත්තෙන් ඇති වෙන දෙයක්. එතකොට ඒක සිත පැත්තෙන් ඇති කරපු ගති ගුණයක්. ඒ වගේම ආහාරය කියන දේ
බාහිර ප්‍රත්‍යක් විදිහට උපකාර වෙන දෙයක්. ඒකට Tamanට පේනවා මෙන්න මේ රූපයක් සකස් කරන්න තැනකට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු ටික. මේක තමයි නිබ්බති ලක්ෂණ. එහෙම නැත්නම් මේ රූපේ නිබ්බතිය පිණිස පවතින ලක්ෂණ ධර්ම ලක්ෂණ ටිකක් තමයි මේ ටික. මේ ටික තිබුණොත් මොකද වෙන්නේ? රූපේ කියන දේ හට ගන්නවා. නැත්නම් රූපේ කියන දේ පණවන්න පුළුවන්කම තියෙනවා. ඒ කෙනාට මේ වර්තමාන රූපේ පිළිබඳව ආහාර ප්‍රත්‍යයෙන් උපදවන රූපේ පිළිබඳව ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා තිබ්බේ නැති වුණොත් අන්න ඒ අවිද්‍යාව නිසා ඒ රූපය අසුරු කරගෙන මොකද කරන්න පුළුවන්? කර්ම රැස් කරගන්නට පුළුවන්. ඒ සිදු කරගන්න කර්මයට තණ්හා කරන්න පුළුවන් ඒ ස්කන්ධ ටිකට. ඊට පස්සේ නැවත අර විදිහේ රූපයක් උපදවන්න පුළුවන් හේතු ටික අපි රැස් කරගෙන තියෙනවා. ඒක ඕන විදිහකට අපිට අරගෙන යන්න පුළුවන්කම විදිහට අපි සකස් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් විපාක ලැබෙන විදිහට අපි බීජ සකස් කරලා තියෙනවා. එතකොට ඒ සකස් කරපු හේතු ටිකට නැවත විපාක ලැබෙනවා. මේ විදිහේ පැවැත්මක් තියෙනවා කියලා මේ ප්‍රවෘත්තියක් එමත් කියන වටයක් මෙතන තියෙනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූප නිරෝධය කියනකොට ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා. ඒක තමයි එතන තියෙන අනාත්ම ලක්ෂණය. ආහාරය නැති වෙලා යනකොට ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. ඒක තමයි රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය. එතකොට ඒ ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනකොට ආහාර නිරෝධයෙන් රූපේ නිරෝධයි කියලා අවබෝධ කළොත් ඒ අවබෝධයම තමයි අවිද්‍යාවේ නිරෝධය බවට පත් වෙන්නේ. ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනකොට ඒක අම්මා මරුණා කියන්නේ නැහැ. එතන කියන්නේ දුව පුතා මරුණා කියලා. එතනට කියන්නේ තිබුණ බඩු බාන්න කැඩිලා ගියා කියලා. එතනට කියන්නේ මිල මුදල් නැති වුණා කියලා. එතනට කියන්නේ තමන් ගොඩනගාගත්ත දේවල් පිළිලා ගියා කියලා. එතනට කියන්නේ මොකක් කියලාද? ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මය ප්‍රත්‍ය විදියකට විදිලා ගියා කියලා අවබෝධයක් තියෙනවා. ආහාරය නිසා හටගත්ත අනාත්ම ධර්මයක් කියන එක පිළිබඳව නුවණක් තියෙනවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා කියන දේ පිළිබඳව එයාට තේරුමක් තියෙනවා. අන්න ඒ අවබෝධය නිසා එයා ආහාරයට වටිනකමක් දෙන්නේ. ආහාරයට වටිනකමක් දෙන්නේ නැහැ කියලා කියන්නේ අර ඕජාව අටවෙනි කොට ඇති කබලිකාර ආහාරයේ ඇතුලේ මේක වටිනවා මේක නොවටිනවා කියලා වටින නොවටිනකම් හදාගන්න මෝඩකම එයාට නැත්තේ. එතකොට එයා ඒ වටින නොවටිනකම් හදාගන්න මෝඩකම තුළ එයා නැති නිසා එයාට එක පවතින දේවල් පුද්ගලයෝ සත්‍යෝ වටිනත් නොවටින දේවල් හමුවන අවිද්‍යාව එයාට දුර වෙලා තියෙනවා. එතකොට ඒ අවිද්‍යාව දුර වෙනකොට අවිද්‍යාව නිසා ඒ දේවල් ආරම්භය ඔබ යම් කර්මයක් සිදු කරනවා නම් ප්‍රශ්නාවක් සිදු කරනවා නම් ඒ හැම දෙයකටම තියෙන මූලිකම හේතු ටික ඔබ දුරු කරලා තියෙනවා. ඒ නිසා තමයි ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියන එක පෙන්නලා ඔබට අවබෝධ කිරීම සඳහා මාර්ගයක් පෙන්වනකොට සම්මා දිට්ඨියයි කියලා පෙන්නනවා. එතකොට සම්‍යක් දෘෂ්ටිය තුළ ඔබ සාක්ෂාත් කළ යුතු ධර්මයක් තියෙනවා. ඒ තමයි ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියන එක. ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා කියන එක තමයි ඔබ සාක්ෂාත් කළ යුතු ධර්මය. ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියන දේ සාක්ෂාත් කරන්න නම් ඔබට දකින්න වෙනවා ආහාරය සමුදයෙන් රූපේ සමුදය වුණ හැටි. ඒ වගේම රූපේ කියලා කිව්වේ මොකක්ද කියන එක පිළිබඳව. අනේකට අපිව සම්මා දිට්ඨිය කියලා. එතකොට අපිට පේනවා විද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ කියන ධර්මයන් මුල් කොට කොහොමද රූපය ඉපදුනේ කියලා. එතකොට ඒ විදිහට රූපේ පිළිබඳව අප අවබෝධ කරගන්නකොට රූපේ පිළිබඳව අපට තිබුණා නම් ආත්ම දෘෂ්ටියෙන් රූපය අසුර කරගෙන අපට තිබුණා නම් පුද්ගල දෘෂ්ටියෙන් ඒ දේවල් දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. අපිට සාමාන්‍ය අපේ මානසික මට්ටම තමයි අපි රූපය සමග රූපය එකටම ගැලිලා ඒ දේ සමග මේ පැත්තේ Taman ඉන්නවා කියලා හැම මොහොතේම උපදවගෙන මේ කාරණා ද්විත්‍යයත් එක්ක කරන කටයුත්ත ගනුදෙනු. එතකොට මෙන්න මේ මම සහ මට විඳින්නට තියෙන ලෝකයේ කියන කාරණාව මුල් කරගෙන ජීවත් වෙන අපිට හේතුඵල ධර්ම කියන එකට බොරුවක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ නුවණ තුළ අපි ඒ ධර්මයේ උපදවා ගත යුතු දෙයක් බවට පත් වෙන්නේ රූපේ දැනගන්න. රූපේ දැනගෙන රූපේ හටගත්තේ කියලා දැනගන්න. රූපේ නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම මේක නැති කිරීම සඳහා පවත්නා ප්‍රතිපදාවක් තියෙනවා නම් රූප නිරෝධයේ පිණිස පවතින ප්‍රතිපදාවක් තියෙනවා කියනවා. ඒ ප්‍රතිපදාව පිළිබඳව ඔබට පුළුවන් ගවේෂණය කරන්න. එතකොට යම් කිසි කෙනෙක් ඒ විදිහට ගවේෂණය කරගෙන යනවා නම් ඒ කෙනාට කියනවා
රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා රූපේ විරාගය පිණිස රූපයේ නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් කියලා කියනවා. තේ සුපටිපන්නා. ඒ නිසාම ඕන් සුපටිපන්නයි. යේ සුපටිපන්නා යම් කෙනෙක් සුපටිපන්න නම් තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ඕන් මේ ධර්ම විනයෙහි පිහිටා සිටින අය බවට පත් වෙනවා. ඒතකොට යම් කිසි කෙනෙක් ඉබඳු දැක්මක් දකිනවා නම් ඔවුන් මේ අභිඥාය මේ අවබෝධ කිරීම නිසා රූපස්ස නිබ්බිදා රූපේ නිබ්බිදාවට ලක් වෙනවා. රූපේ පිළිබඳ කලකිරෙනවා. විරාගා විරාගයටපත් වෙනවා. නොයැලෙන නිසා නිරෝධා ඕන් නිරෝධයටපත් කරනවා. අනුපාදා විමුක්තා නිරෝධය නිසා අනුපාද විමුක්තියටපත් වෙනවා. එතකොට අනුපාද විමුක්තිය කියනකොට අනුපාදාව කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් ග්‍රහණය නොකොට විමුක්තා මිදුණු කෙනෙකු බවට පත් වෙනවා. තේසු විමුක්තා. ඒ නිසාම උන්ට කියනවා සුවිමුක්තයි කියලා. යේසු විමුක්තා යම් කිසි කෙනෙක් සුවිමුක්ත නම් තේ කේවලිනෝ ඕන් කල යුතු දේ කළ අය. යේ කේවලිනෝ යම් කල යුතු දේ කළ පිරිසක් ඉන්නවා නම් වට්ටක් තේසන් නැති පඤ්ඤාපන අය ඕන්ට වර්ධනයක් නැහැ. ලෝකේ නැවත වට යෑමක් නැතිනම් වට පැවැත්මක් ඇත්තේ නැහැ. ඒක ලෝකයේ පිළිබඳව උන්ට පැනවීමට කාරණයක් නැහැ කියන එකයි එතනින් අදහස් කරේ. يعني ලෝකයේ පිළිබඳව අපි දැන් මේ කතා කළේ එක පැත්තකින් එක වටයක් නේ. කියන්නේ එක වර්ෂයක් නැතිනම් එක පැවැත්මක් පිළිබඳව කතා කරේ. රූපේ තියෙනවා. ඒකට රූපේ පිළිබඳව රූපය හටගත්ත විදිහක් තියෙනවා. රූපය නැති වෙන විදිහක් තියෙනවා. රූපය පිළිබඳව හටගත්ත හේතු ටික දන්නේ නැතුව රූප නිරෝධයේ ප්‍රත්‍යක්ෂ නොකළ බව නිසා මේ රූපේම නැවත හටගන්න හේතු ටික හද මේ ගමන යනවා. යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ රූපය කියලා දැනගන්න, මේක රූපෙට හේතුවයි කියලා දැනගන්න. ඒ වගේම හේතුව නැති වෙනකොට රූපේ නැති වෙනවා කියලා දැනගන්න. ඒ දේ දැනගැනීම සඳහා උට ආර්ය අෂ්ටාංගික මාර්ගය පාවිච්චි කරන්න වෙනවා. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය උත්පාදනය කර ගැනීමෙන් ඔහුට පෙනෙනවා සියලුම අවිද්‍යාව කර්ම තණ්හා ආදී මේ ධර්මයන් නිසා කොහොමද රූපය ඇති වුනේ? ඒ ධර්මයන් නිරෝධයෙන් රූප නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා? ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙන බව ප්‍රත්‍යක්ෂ කරන ඕන්ට, ඒ කියන්නේ වර්තමානයේ ස්කන්ධ නිරෝධය පිළිබඳව දකින්නොන්ට ඒ රූපේ පිළිබඳව අවිද්‍යාව කර්ම තණ්හා ආදී යම් ධර්මයක් තියෙනවා නම් ඒක අනුත්පාද නිරෝධයකටපත් වෙනවා කියන නුවණක් තියෙනවා. ඒ කියන්නේ මේ මට පැවැත්ම නැති කරලා දාපු නුවණක් එතන ගොඩ නැගෙනවා. මෙන්න මේ විදිහටම කතමාච වික්ඛවේ වේදනාව. අනේ වේදනාව කියලා කියන්නේ මොකද්ද? චෛනේ වික්ඛවේ වේදනා කාය. මේ වේදනා කායන් හයක් තියෙනවා. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාහන සංපස්සජා වේදනා, જીවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. එතකොට චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාහන සංපස්ස, જીවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන මේ සංස්පර්ශයෙන් උපන් ඒකට කියනවා සංපස්සජා කියලා. සංපස්සජ කියලා කියන්නේ සංපස්සයෙන් උපන් කියන්නේ. එතකොට සංස්පර්ශයෙන් උපන් යම් වේදනාවක් තියෙනවා මේ තමයි වේදනා 6. වේදනාවන් හටගත්තේ කුමක් නිසාද? පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව හටගත්තේ. ඇසට වර්ණ රූපයක් ස්පර්ශ වුණොත් තමයි එතනදී ගැටුණොත් තමයි එතනදී ස්පර්ශය කියන දෙයක් හටගන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයට ලක් වෙනවා. අය මේ වාරිය වට්ටන්නිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒකට වේදනාව නිරුද්ධ කිරීම පිණිස පවතින ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පත් වෙන්නේ. ඒකට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පිළිතුරේ මේ කාරණා ටිකේදී ඉතාමත් නුවණින් අපිට සම්මර්ෂණයක් පවත්වනවා නම් රූපේ පිළිබඳව කතා කළා වගේම වේදනාව පිළිබඳව කතා කරනවා. ඒකට වේදනා 6ක් දක්වනවා. ස්පර්ශ සංස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාවන් 6ක් පිළිබඳව. ඒකට සංස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ගැන කතා කරනකොට මේ ශාස්ත්‍රයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව ගැන කතා කරන ආකාර තියෙනවා. කතා කරන පරයයන් තියෙනවා. සෑම අවස්ථාවකම චක්කු සංපස්සයෙන් උපන් වේදනාව කියු පළියෙන් ඒ වේදනාව විපාක වේදනාවක් කියන කාරණාව ඔස්සේ හඳුන්වා දීමටම පුළුවන් කමක් නැත්තේ.
ඇතැම් තැනකදී විපාක සාගත වේදනාවක් ලෙස හඳුන්වා දෙනවා. ඇතැම් වෙලාවකදී ඒ වේදනාව ස්පර්ශය කියන චෛතසිකයේ මූලික කරගත්ත විපාක සාගත වේදනාවක් ලෙස ආරම්භන රසයේ විඳින බව ස්වභාවයේ ඇති වේදනාව විදිහට හඳුන්වා දෙනවා. එතකොට ඒ බඳු සූත්‍ර ධර්මයන් අපට ලැබෙනකොට අප අර්ථ ග්‍රහණය කළ යුත්තේ ඒ බඳු සූත්‍රයන්ගේ ඒ පරයය අනුව. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් ඇතැම් තැන්වලදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මාන්නේ චක්කු සම්පස්යෙන් උපන් වේදනාව සැප වූයේ දුක් වූයේ උපේක්ෂා සහගත වූයේ තද කියලා. එතකොට දැන් චක්කු සම්පස්යෙන් උපන් වේදනාව අපි දන්නවා චක්කු විඥාන සිතේ පවත්නා වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් කියන තැනින් වෙන්නේ නැහැ. චක්කු විඥාන සිත හා සමග ගිය වේදනාව සම විටම උපේක්ෂා සහගතයි. දැන් අපි උපකාණ්ඩයේ පැත්තෙන් අරගෙන බැලුවා දැන් සූත්‍ර දේශනාවන් තුළ අරගෙන බැලුවා අපිට පේනවා චක්කු සම්පස්සජා වේදනා සංඥා චේතනා චක්කු විඥාන. එතකොට මේ චක්කු විඥාණයට ඇතුළත් කරලා චක්කු විඥාණය නැමැති ප්‍රධාන වෘත්තය ඇතුළට දාලා තමයි ඒ සිතේ පවතින අනිකුත් ගතියින් විදිහට ඒ ඇති කරන්නට හේතු වන ධර්මයන් විදිහට ස්පර්ශය වේදනාව සංඥාව චේතනාව කියන ධර්මය පෙන්වන්නේ. ඒ හිත ඇති කරන්නට හේතු වෙන්නේ. එතකොට ඒ වේදනාව කර්ම වේදනාවක් නෙමෙයි. ඒ වේදනාව සැපසහගත වේදනාවකුත් නෙමෙයි. ඒ වේදනාව ප්‍රියමනාප විදිහින් ඇලෙන්න නිස්සිත වේදනාවකුත් නෙමෙයි. ඒ වේදනාවට නෙමෙයි අපි තණ්හා කරන්නේ. ඒ වේදනාවට නෙමෙයි කෙනෙක් පුද්ගල බව වශයෙන් රැවටෙන තැන. එතන නෙමෙයි. එතකොට අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මේ වේදනාව මොකක්ද කියලා. එතකොට ඒක තමයි චක්කු සම්පස්යෙන් උපන් වේදනාව කියලා හරියටම කතා කරන විපාක අවස්ථාව තුළ කතා කරන තැන. හැබැයි ඇතැම් තැනක අපිට දකින්න ලැබෙනවා චක්කු සම්පස්යෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂාව විදිහට තියෙනවා. අන්න ඒ බඳු තැනකින් ඒ කියන්නේ චක්කු සම්පස්යෙන් උපන් වේදනාව කියලා කියන්නේ අර ඇසට රූපය ගැටීම නිසා ඉපදුණු යම් වේදනාවක් තියෙනවා. ඒ වේදනාව චක්කු විඥාන සිතෙහි පවත්නා වේදනාව කියන තැනින් නොගත යුතුයි. ඒ තැනක පවත්නා වේදනාව අපි අර චක්කු සම්පස්සේ කියන කාරණාව මුල් කරගෙන ඒ ඇසුරු කරගෙන නැවත අරමුණු කරමින් මනෝවිඥාන සිත්වලදී අපි උපද්දගත් මට්ටමේ ඒක සැපසෝ දුක් සහගත උපේක්ෂා සහගත උපද්දගත් කර්ම සහගත සිතක තියෙන ලක්ෂණය. ඒකට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ කතා කරන්නේ මොකක්ද කියන එක. ඒකට ඒක මේ කාරණාවට අමතර කාරණාවක්. මොකද එක එක දේශනා බෙහෙදේ නානත්වය අපි තේරුම් ගැනීමේදී ඒක අපිට සම්ම වැදගත් වෙනවා. ඒකට මේ කියන්නේ දේශනා බෙහෙදේ කියලා කිව්වේ දේශනාවන්ගේ පරස්පරතාවයක් නෙමෙයි එතන පවතින්නේ. ඒ පරයය නානත්වය අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද ඇතැම්ක චක්කුන්ති පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ කියලා දේශනා කරනවා. එතකොට දැන් තණ්හා කරන්නේ වේදනාව. එතකොට එතන වේදනාව සැප දුක් උපේක්ෂා සහගත වේදනාවක් කියනවා. එතකොට ඒ වේදනාව අර තුන්දෙනාගේ ස්පර්ශයයි කියලා ඊට පස්සේ ස්පර්ශපත්යෙන් තුන වේදනාවයි කියලා කිව්වට එතන වේදනාව අර චක්කු විඥාන කියන සිතෙහි පවත්නා වේදනාව කියන ගතියෙන් දකින්නට එපා. එතකොට ඒ දුක නැති කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් එයාට දුක නැති කරන්න තියෙන්නේ දුක්ඛ නිරෝධය උපදවා ගන්න කෙනෙකුට චක්කුච්ච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා යා තණ්හාවේ අශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාවගේ නිරවශේෂ විරාග නිරෝධේ තමයි එයාට උපාදාන නිරෝධය කරන්න තියෙන උපාදාන නිරෝධයෙන් භව නිරෝධය භව නිරෝධයෙන් ජාති ජාති නිරෝධය ජරා මරණ නිරෝධයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තෘෂ්ණාවගේ නිරෝධය. එතකොට එතන තෘෂ්ණාවගේ නිරෝධය කරන්න පුළුවන්කම තිබුණේ අර වේදනාදී ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීම තුළ. ඒකට අපිට මේ දේශනාවන් පිළිබඳව අපිට මේ සංවල විස්තර කරන්නේ කුමන පරයයන්ද? එතකොට මේ පරයයන්ට පිරවිය යුතු තව කාරණා මොනවාද කියන කාරණාවක් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.
එතකොට මෙතනදිත් අපිට පැහැදිලි කරනවා වේදනා කායයන් පිළිබඳව වේදනා හයක් තියෙනවා. මේ වේදනාවන් හටගත්තේ කුමක් නිසාද? පස්ස සමුදයයි. ස්පර්ශය නිසා තමයි වේදනාව හටගත්තේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ වේදනා නිරෝධගාමී ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට අපි වේදනාව නිරුද්ධ කරන්නට අපි අනුගමනය කළ යුතු මඟක්, අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වේදනා නිරෝධගාමී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට මේ වේදනාව නිරුද්ධ කරනවා කියනකොට අපිට සියලු ආකාරය සියලු සිතක පවත්න වේදනාව කියන එක නැති කරන්නට පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් අපිට නිවන සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා පාන බැරි වෙනවා. නිසා මෙතනදී කතා කරන්නේ වේදනාව කියන ධර්මයේ පිළිබඳව. ඒ පරියායයෙන් නෙමෙයි වේදනා නිරෝධය කියන දේ අපට ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියන දේ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. වේදනාව හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් විදිහට කරන අවබෝධයයි ඒ තුළින් සිද්ධ වෙන්නේ. ඒකට කියන අපි වේදනා නිරෝධය පිළිබඳව අවබෝධ කරනවා. සම්‍යක් දෘෂ්ටිය තුළ අප වේදනා නිරෝධය පිළිබඳව අත්දකිනවා. එතකොට අන්න ඒ වේදනා නිරෝධය පිළිබඳව ඒ විදිහට අත්දකිනවා කියනවා. අපි වර්තමානයේ තුළ ස්පර්ශය කියන කාරණාවේ නිරෝධයට මනස යොමු කරපු කෙනෙකුට අර සැප දුක් උපේක්ෂා සහගත කර්ම මානසිකාරයෙන් ඇති කරගත්ත වේදනාව අනුපාද නිරෝධයකට පත් කරනවා. ඒක නොහට ගන්න භාවයට පත් කරනවා. ඒක කියනවා අපි ස්පර්ශ නිරෝධය නිසා ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කිරීමෙන් වේදනාව නිරෝධයට පත් කළා කියලා. එතකොට ඒ ස්පර්ශ නිරෝධය පෙන්වලා දෙන්නට නම් එයාට පෙන්වලා දෙන්නට වෙනවා ඇහැ රූප මේ ධර්මයන්ගේ නිරෝධය. එතකොට මේ ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උට ස්පර්ශ නිරෝධය කියන දේ දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට ස්පර්ශ නිරෝධය දකින්න කෙනෙක් ඉන්නවා නම් එයාට අර විදිහටම විරාගය නිරෝධය ප්‍රතිපන්න ඒ පුද්ගලයාට සුපටිපන්නයි කියලා කියනවා. ඒ අය මේ ධර්ම විනය පිළිපදා සිටින පුද්ගලයන්. එතකොට ඒ නිසා නිරෝධ විරාග මේ නිබ්බිදා විරාග විමුක්ත පුද්ගලයෙක් බවට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහටම සංඥාවන් හයක් පවතිනවා. ඒ සංඥාවන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥාවන්. එතකොට මේ සංඥාවන් හටගත්තේ මොනවද? රූපේ පිළිබඳව පවතින හඳුනා ගැනීම තියෙනවා. ශබ්ද පිළිබඳව ඇති කරගන්න හඳුනා ගැනීම තියෙනවා. පුදු සත්පුද්ගල ප්‍රඥාප්තියෙන් නෙමෙයි මේ හඳුනා ගැනීම කතා කරන්නේ. නීලාදී ભેදයන්ගෙන් මේ කියන්නේ වර්ණ සටහනක් නම් මේ නිල් පාට, කළු පාට ආදී පැහැ සටහන ආදී වශයෙන් හඳුනන බවට. එතකොට අන්න ඒ හඳුනන බව කියන එක යම් තැනක තියෙනවා නම් ඒක හටගත්තේ කුමක් නිසාද? ස්පර්ශය නිසායි. ස්පර්ශය කියන දේ නැති වෙලා යනකොට ඒ හඳුනා ගැනීම කියන දේ පනවන්න පුළුවන් කමක් නැහැ. යම් තැනක ස්පර්ශය නැත්නම් ස්පර්ශය හා අනුයාත හඳුනා ගැනීම නැත්තේ නෑ. ස්පර්ශය තිබුණොත් තමයි හඳුනා ගැනීම කියන දේ තියෙන්නේ. එතකොට අපිට විඳින්න ලෝකයක් වේදනාව ගැන කතා කරනකොට අපිට හිතෙනවා නම් අපිට විඳින්න දේවල් එළියේ තියෙනවා කියලා. ඔබට හිතෙනවා නම් අපි දැක්කත් නොදැක්කත් හඳුනා ගන්න දේවල් තියෙනවා. නැවත අපිට ඒ දේවල් හඳුනා ගන්න පුළුවන් බලලා කියලා ඔබ හිතනවා නම් ඒ දේවල් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ දේ නිරුද්ධ වෙනවා. ස්පර්ශයෙන් හටගත්ත දේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනකොට ඒ දේ නැවත හට ගන්න පුළුවන් කමක් නැත්තේ. ආය ස්පර්ශ වුණොත් අලුතෙන් වේදනා සංඥා උපදින නිසා කලින් නැති වුණු වේදනා සංඥා නැවත උපදින්නේ නැහැ කවදාවත්. එකපාරක් ආපු අරමුණ නැවත කවදාවත් එන්නේ නැහැ. නැවත අලුතෙන් උපදින්නේ. එතකොට එකවරක් ස්පර්ශ වුණදී නැවත කවදාවත් ආය ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි අලුතෙන්ම ස්පර්ශ වුණා කියලා. එතකොට අපිට පේනවා ස්පර්ශය නිසා තමයි වේදනා සංඥා කියන දේවල් උපදින්නේ. එතකොට ඒක කලින් තිබුණු ස්පර්ශය වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ධර්මය අලුතෙන් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයන් බවට පත් වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය තියෙනවා. එතකොට සංඥා නිරෝධගාමී ප්‍රතිපදාවක් තියෙනවා. ඕකේ. අර පවතින සංඥාවන්ගේ නිරෝධය සාක්ෂාත් කරන්නට කිරීම තුළ ඔබට ලෝකේ කාමසහගත යම් සංඥා මානසිකාරයන් තියෙනවා නම් නැතිනම් පුද්ගල භාව සංඛ්‍යාත සංඥා මානසිකාර තියෙනවා නම් අන්න ඒ දේ ඔබට නිදහස් වන්න පුළුවන්කම අනුපාද නිරෝධයකට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. අර
ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංඥාව පිළිබඳව දැක්කොත් ඒ විදිහටමයි සංස්කාරය ලෝකේ චේතනා කායන් 6යි රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ රස පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා කියන මේ සංචේතනා කොහොමද නිසා හටගන්න දේවල්ද පස්සපත්‍ය ස්පර්ශ පස්ස සමුදය ස්පර්ශ සමුදයෙන් හටගන්න දේවල්. එතකොට ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය සංස්කාරය ස්පර්ශයේ මූලික කරගත්ත දෙයක් ස්පර්ශ නැති වෙලා යනකොට ඒ සංස්කාරය නැති වෙලා යනවා. එතකොට සංස්කාර නිරෝධ ගාමී ප්‍රතිපදාවක් තියෙනවා. රූප සංචේතනාව නිරුද්ධ කරන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තමයි ඒ ධර්මයේ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. යම් තැනක නිරෝධය සාක්ෂාත් කරනවා නම් ඒ දේ නැවත ඇති හැටියට ගන්න කෙලෙසයක්. ඒ දේ නැවත උපදෝගෙන විඳින්න පුළුවන් කියලා හිතන කමක් තියෙනවා නම් ඒ මනෝභාවය අපි කෙරෙන් දුර වෙලා යනවා. එතකොට අපිට චෛමේ භික්කවේ විඥාන කායයන් හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන ජීවහා, කාය විඥාන, මනෝ විඥාන. එතකොට මෙන්න මේ විඥාන හයක් තියෙනවා. විඥාන හයම හටගන්නේ කොහොමද නිසාද? නාම රූප සමුදය විඥාන සමුදය. නාම රූපේ නිසා තමයි විඥානේ හටගත්තේ. රූපයත් අර නාම ධර්මතා ටිකක් මුල් කරගෙන තමයි විඥානය කියන දේ පවතින්නේ. ඒ වගේම නාම රූප නිරෝධහ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ කළ යුතුයි. එතකොට අය මේ වරිය වට්ටම්බි කොමග්ගෝ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට විඥානය කියලා කියන්නේ මනෝ මානසංහදයන් පන්රන් කියන මනෝභාවය නම් මේ කියන්නේ මනස නිරුද්ධ කිරීමක් එහෙම නැත්නම් මනස නැති කිරීමක් නෙමෙයි. එතකොට එහෙනම් කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ විඥාණයට පිළිටා සිටින්නට තැනක් නැති කිරීමෙන් ලබන අනුත්පාද සංඛ්‍යාත නිරෝධය පිළිබඳව දැක්මක්. එහෙමත් නැතිනම් විඥාණයට ස්ථිතියක් නොවීම නිසා පිළිටා සිටින්නට තැනක් නැති කිරීම. ඒකෙන් කියන්නේ හිතක් එතන නැහැ කියලා නෙමෙයි. ඒ සිත පවත්වන්නට ඒ සිතට උපාදාන වශයෙන් ඇසුරු වෙන්නට පිළිටා සිටින්නට තැනක් ඇත්තේ නැහැ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ දැක්ම කොට ගන්න. එතකොට මේ දැක්ම තුළ පෙන්නන්නේ මොකද්ද? අර ස්පර්ශ නිරෝධයේ තුල ගොඩනගන දේවල්. ස්පර්ශ සමුදය නිසා සකස් වන දේවල් නාම ධර්මතා ටික. ආහාර සමුදය නිසා සකස් වන රූපේ කියන දේ මේ නාම රූප කියන මේ ධර්මතා ටික මුල් කරගෙන විඥානය කියන දේ ඇසුරු වෙනවා නැත්නම් හට ගන්නවා. විඥාණයට ප්‍රත්‍ය නාම රූපය අසුරු කරගෙන විඥානය පවතිනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් තියෙනවා. ආහාර නිරෝධය හෝ ස්පර්ශ නිරෝධය කියන නාම රූප ධර්මයන්ගේ යම් නිරෝධයක් තියෙනවා නම් එතන ඒ විඥානය කියන දේ නිරෝධයටපත් වෙනවා. එතකොට ඒ විඥානය කියන දේ එතනට පැවැත්මක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැති වෙනවා. එතකොට එයාට පේනවා මේ පෙර නොතිබී අහුත්වා සම්භූතං උත්වා නභවිස්සති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දැක්ම. එතකොට එයා සාක්ෂාත් කරනවා නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා කියනකොට මේ ලෝකය විඳින්න තැනක් නැතිනම් මේ ලෝකයේ පිළිබඳව පවතින තැනක් පිළිබඳව එයාට තියෙන වැරදි දැකීම ඉවත් වෙලා යනවා. වැරදි දැකීම දුරු වෙලා යනවා. එතකොට මේ වැරදි දැකීම දුරු වෙනකොට ලෝකයේ පිළිබඳව තියෙන වැරදි සහගත මානසිකාරයේ පැවැත්මට ඉඩක් නැති වෙනකොට ඔය ඒ පුද්ගලයා සුවිමුක්ත පුද්ගලෙක් නැතිනම් මනාව මිදුණු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ අන්න ඒ තැනට අපපත් වන ආකාරය පිළිබඳව. එතකොට අප කොහොමද මේ අවබෝධය කරා යන්නේ අනුපූර්ව ලෙස කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රය තුළ මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් මේ කාරණාව ග්‍රහණය කරගන්න මේක ඉතාම වටිනා දහම් පරයයක්. උපාදානය දුරු කරලා දාන්නට උපාදානයට ප්‍රතිෂ්ඨා රහිත කරන්නට තියෙන ඉතාම වටිනා පරයයක්. එනිසා ඔබ ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න මේ ඔස්සේ ටිකක් මානසිකාරයෙන් නැවත පවත්වන්න බලන්න. විදර්ශනාවට බොහොම පාදක වෙන්නේ අද දවසේදී රූපය. මොකද ඔබ රූපයේ අනුව ගියපු පිළිසක් නැතිනම් කාම භූතයේ සත්‍ය රූපයේ අනුව ගිහින් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි රූපයට ප්‍රමුඛතාවය දී කතා කරනවා. නැතිනම් රූපයේ පිළිසින් දකින්න දේ ගැන අපි වැඩි වෙලාවක් කතා කරනවා. එතකොට මේ රූපයේ පිළිබඳව ඔබේ නුවණ පවත්වනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ඒ රූප නිරෝධයේ පිණිස ඔබේ මනස අරගෙන යන්න. එතකොට පළවෙනි අංගය තමයි රූපස්කන්ධය කියන දේ ප්‍රකට කර ගැනීම. නානත්ව සංඥාවන්ගෙන් මිදලා
රූපස්කන්ධය කියන දේ ප්‍රකට කර ගැනීම. එතකොට රූපස්කන්ධය ප්‍රකට කරගත්ත ඔබට පුළුවන් ඒ රූපස්කන්ධය හටගත්තේ කොහොමද හේතුනේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන්නේ මොකද්ද කියන එක નિરાයාසයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඔබට රූපයේ සත්පුද්ගල භාවයන්ගෙන් නම් හමු වෙන්නේ මේ කාරණාව දකින්න එක ටිකක් වෙහසක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි සතිපට්ඨානාදී ධර්මයන් පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ රූපස්කන්ධය අප ප්‍රකට කර ගැනීම සඳහා. ඒ නිසා කල්පනා කරගන්න මේ ධර්මය සාක්ෂාත් කිරීම සඳහා ඒ අනුකූල ප්‍රතිපදාව තුළ යමින් ඒ කාරණා පිළිබඳ තවදුරටත් සොයා බලමින් අප්‍රමාදව කටයුතු කරන්න. ඒ ලැබෙන අවසර තුළ මේ ගත වූ කාල පරිච්ඡේදයට වඩා වැඩිපුර ධර්මයට නැඹුරු වෙමින් අලුතෙන් ජීවිතයක් පටන් අරගෙන අලුතෙන් ධර්මානුකූලව මේ ධර්ම ප්‍රතිපදාව තුළ ගමන් කරන්නට කියලා ඔබ හැම දිනකටම බොහොම කල්යනා ස්වභාවයෙන් සේවත් කරනවා. මේ අද දවසේදී හැම දිනම මේ ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ඒ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩෝල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සීල දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඉෂ්ඨකාරක ස්ථාන අධිපතිතාදී සියලුම දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සීල දෙවියෝ මේ පින් සතුටින් සාධනා දෙන අනුමෝදන් ලබත්තා දෙවියන්ට මේ පින් අනුමෝදන් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා මේ කටයුතු සිදු ඒ හර්ෂණී ජීවා මේ බලාපොරොත්තු වෙනවා. මේ පරිලෝකීය මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට මේ තුන් මාසකට පෙර මේ මෑණියන්ට ආරින් පුංචි හේවා ඒ මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපි ඒ තුන් මාසකට පෙර මේ ගිය ආරින් පුංචි හේවා මෑණියන් ඇතුළු ඒ වර්ග පරම්පරාවයන්ට ඒ සහෝදරයන් ඇතුළු සෑම සියලු දෙනාටම අපි අනුමෝදන් කරනවා. ඒ සියලුම දෙනා පින්වත් ඔබ සෑම සියලු දෙනා නම් මේ පරිලෝකීයයි අඥාති වලට බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෑම සියලු දෙනාට මේ තුන් කුසලය දුරකට බයංකර දුක්සහිත සසලින්කට වඩා අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සාදු ස්වාමීන් වහන්සේ වචනයක් කතා කරන්න පුළුවන්ද? ඔව් කියන්නේ. ඔබ වහන්සේ මේ දිනවල මේ ශාසනික කටයුතු සම්බන්ධයෙන් හුඟක් කාර්යබහුල වෙලාවක මේ අම්මගේ 3 මාසයේ දාන මේ සඳහා සද්ධර්ම දේශනාව කරන්න මේ Zoom ඔස්සේ වැඩම කරපු එක ගැන নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ සද්ධර්මයේ විශාල ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කරන්න ඉඩ සලසලා ඒකෙන් අපි උපයාගත්ත සියලුම කුසල් මේ දක්වා අපි කරපු අනිකුත් සියලු කුසලොත් ඔබ වහන්සේට මේ වෙලාවේ අනුමෝදන් කර සිටිනවා. ඒ වගේම මේ නිදුක් නිරෝගීව සුවපත් භාවයක ඇතුව දීර්ඝ කාලයක් ශාසනික කටයුතු හොඳින් කරගෙන යන්නට මේ සසරේදීම වහවහාම අති උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල ඔබ වහන්සේට උපකාරී වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. සාදු සාදු සාදු.